රටේ පාලනයක් පාලකෙක් නැති තත්ත්වේ. කොම්පැනි කාරුවන් මෝල් හිමියන් තමයි සියල්ල තීරණය කරන්නේ. ඊයේ හවස අපි දැක්කා ජනාධිපතිතුමා රට හමුවේ කරපු කතාව. යුද හමුදාවට අවුරුදු 72ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී එතුමා පැවැත්වූ කතාව මුළු රටේම ජනතාව ඊයේ හවස වෙනකොට අහුම්කන් දුන්නා. එහිදී එතුමා පැහැදිලිව කිව්වා මීට අවුරුදු 2කට කලින් එතුමා රටේ ජනතාවට දීපු පොරොන්දු තාම හොඳින් මතකයි කියලා. ඒවා අමතක නැහැ කියලා කිව්වා. අපිට මතකයි 2019 ජනාධිපතිවරණ වේදිකාවේ ආර්ථික වශයෙන් මිරිකිලා තෙරපිලා ඉන්න ජනතාවට සහන මල්ලක් දෙනවා කියලා තමයි කිව්වේ. පොහොර නිකන් දෙනවා. හැමෝටම බඩු මල්ලක් සහන මල්ලක් දෙනවා කිව්වා. හැම නිවසකටම ගෑස් වලට රුපියල් 100ක සහනයකුත් දෙනවා කිව්වා. සීනි, හාල් මැස්සෝ, මිරිස් 3-5 අඩු මිලට මේ රටේ ජනතාවට ලබා දෙනවා සහන පැකේජ් එකක් දෙනවා කියලා බෙරිහන් දුන්නා. එතුමා වෙනුවෙන් කොයිකටත් බෙරිහන් දෙන ඒ හොරණෑවල් බෙරිහන් දීලා වේදිකාවල කිව්වේ ජනතාවට සහන මල්ලක් දෙනවා මේ ආර්ථික බරින් මුදව ගන්නවා කියලා. නමුත් අපි දැක්කා ගෙවිච්ච කාලේ පුරාවට දවසින් දවස අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. අද වෙනකොට රුපියල බාල්දු වෙලා මස්ත බාල්දු වෙලා තියෙන්නේ. අද රටේ ඩොලර් හිඟයක් ඇති වෙලා විදේශ සංචිත හිඳිලා අපේ රටේ නිෂ්පාදනයන් කඩා වැටිලා ඒ මදිවට ජනාධිපතිවරයා ගත්ත ඔලොමොට්ටල තීන්දුවත් එක්ක ගොවියා මුළුමනින්ම කුමුරෙන් බිමට වැටිලා තේ ගොවියා අනාථ වෙලා කුෂිකර්මාන්තයේම මුළුමනින්ම අර්බුදයට ගිහිල්ලා හෙට අනිද්දා වෙනකොට මහා දැවැන්ත ආහාර හිඟයක් සාගතයක් මේ පෙරණකුළු පහළ වෙලා තියෙන්නේ. එහෙම තියෙන තත්ත්වය යටතේ තමයි ආණ්ඩුව තමන්ගේ පාලනයේ තියෙන සියල්ල දැන් අතහැරමින් යන්නේ. පහුගිය කාලේ පුරාවට වේගයෙන් භාණ්ඩ හා සේවා මිල වැඩි වුණා. මහ බැංකුව මුදල් අච්චු ගහන්න පටන් ගත්තා. ට්‍රිලියන 2කට ආසන්න මුදල් ප්‍රමාණයක් මේ වෙනකොට අච්චු ගහමින් තියෙනවා. ඒකත් එක්ක රටේ බඩු මිල එන්නෙම වේගයෙන් වැඩි වෙනවා. උද්දමනයේ වැඩි වෙනවා. බැංකු පොලි අනුපාතයන් වෙනස් වෙනවා. ඒකත් එක්ක රටේ ජනතාවගේ ආර්ථිකය තවත් වලපල්ලට යනවා. එහෙම උණයි කියලා ආදායම් වැඩි වෙලා නැහැ. ලැබෙන වැටුප් වැඩි වෙලා නැහැ. ඒ ලැබෙන වැටුපේ මූර්ත වටිනාකම අඩු වෙලා තියෙන ඇත්තම ගත්තා. ඒ කියන්නේ එදාගත්ත වැටුපම අද අරගෙන කඩේට ගිහිල්ලා බඩු මල්ලක් ගන්න ගියාම එදාගත්ත බඩු ටික ගන්න බෑ. සිලි බෑග් එකකට පුරවලා රුපියල් 10-15000ක් වියදම් කරලා බඩු ගත්ත හැකි ඊට වඩා දෙයක් කරන්න බෑ. ඉතින් එහෙම තියෙද්දි තමයි මේ ඊයේ පෙරේදා සම්පූර්ණ ගෑස් කිරිපිටි පාම් පිටි සිමෙන්ති ඒ පිළිබඳ මිල පාලන ඉවත් කරේ. දැන් මේක ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් නම් හාල් මිල මේ වගේ පාලන මිල ඉවත් කරන්න අවශ්‍ය නැහැ. පහුගිය දවස්වල අපි දැක්කා ජනාධිපතිවරයා කොයිතරම් කටින් බතල හිටෙව්වත් අවසානයේ හාල් මිල තීරණය කරේ මෝල් හිමියෝ ඩඩ්ලි සිරිසේ. කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිවරයා ඒ කාටවත් දරුණා හාල් මිල තීරණය කරන්න. හාල් මිල තීරණය කරන්නෙත් වී මිල තීරණය කරන්නෙත් මෝල් හිමියෝ. අද වෙනකොට ගෑස් කිරිපිටි සිමෙන්ති පාම් පිටි මිල තීරණය කරන්නේ කොම්පැනි කාර්. ඉතින් මේක ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් නම් හාල් මිල පිළිබඳ මෙහෙම තත්ත්වයක් ඇති වෙන්න බෑ. දැන්
හාල් මිල තීරණය කරන්නේ අපේ රටේ මෝල් හිමි. එක පැත්තකින් ආණ්ඩුව කාබනික වගාවක් ගැන කතා කරනවා. ඉස්සරහට වසවිස නැති කෑම කන්න දෙන්න නම් කාබනික පොහොර යොදන්න කියනවා. නමුත් එක හාල් ලැටයක්වත් පිටරටින් ගේන්න දෙන්නේ නැහැ කියලා ඇඟින් කයිවාරු ගහපු මහලොකු පුරාජේරු ගහපු මහින්දානන්ද අලුත්ගම ගේලා කුසකර්ම ඇමතිලා ඉන්න තත්වයක් ඇතුළතම දැන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරනවා. මේ ගෙනාපු හාල් කාබනික පොහොර දාපුවා නෙමෙයි. රසායනික පොහොර දාලා හදපු වී. ඒ නිසා අද අපේ රටේ ජනතාවට කන්න වෙන්නේ කාබනික පොහොර වලින් වගා කරපු වී වගාවයි නෙමෙයි. රසායනික පොහොර භාවිතා කරලා ගෙනාපුවා. නමුත් දැන් මෙට්‍රික් ටොන් ලක්ෂ ගෙනල්ලා තීරණය කළා ඇවිල්ලත් ඉවරයි. මේකේ අපිට මතකයි ඉන්ධන මිල වැඩි කරපු වෙලාවේ ලොකු ආందోලනයක් ඇති වුණා මේ ඉන්ධන පිළිබඳව ඇති කරපු අර ස්ථායීකරණ අරමුදල පිළිබඳව. මොකද ආණ්ඩුව බලයට එනකොට කිව්වා ලෝක වෙළඳපොලේ කොච්චර තෙල් මිල වැඩි වුණත් සත පහකින්වත් අපි තෙල් මිල වැඩි කරන්නේ නැහැ. ඒ සඳහා අපි ස්ථායීකරණ අරමුදලක් පිහිටවනවා. රුපියල් කෝටි 20000ක ඒ ස්ථායී අරමුදල පිහිටවනවා. ලෝක වෙළඳපොලේ වැඩි වෙච්ච හැම වෙලාවකම අපි ස්ථායීකරණ අරමුදලේ සල්ලි අරගෙන මේක පාලනය කරනවා. අන්තිමට බලනකොට ස්ථායීකරණ අරමුදල මංකොල්ල කෑවා විතරයි. ජනතාවගේ තෙල් මිල වැඩි කරා. ජනතාව ණයට තෙල් ගහන්නේ ඩීසල් පෙට්‍රල් බූම් තෙල් ණයට ගන්නෙ නැහැ. ජනතාව සල්ලි දීලා ඒවා ගන්නෙ. නමුත් ජනතාව මතේ බර දැන් පටවලා තියෙනවා. අද පෙට්‍රෝලියම් නීතිගත සංස්ථාවේ හදිසි මාධ්‍ය සාකච්ඡාවක් තියලා තිබුණා. එහිදී නැවත අවධාරණය කළා තියෙන්නේ ආපහු වටේකින් තෙල් මිල වැඩි කරන්න වෙනවා. ඩීසල් රුපියල් 32කිනුත් පෙට්‍රල් රුපියල් 14කිනුත් වැඩි කරන්න තත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ කියලා. ගෑස් කිරිපිටි විතරක් නෙමෙයි දැන් ආපහු සැරයක් තෙල් මිලත් වැඩි කරන්න ලකලෑස්ති වෙන බව පේනවා. ඉතින් බැසිල් රාජපක්ෂ මුදල් ඇමති විදියට එනකොට ආණ්ඩුවේම සමහර ඇමතිවරු මහා ලොකු කයිවාරු ගැහුවා පුරාජේරු ගැහුවා. බැසිල් ආවම සුරපුරයක් වෙනවා සෞභාග්‍ය උදා වෙනවා රටේ ආර්ථිකය හදලා ගන්නවා බලන්නකෝ කියලා කිව්වා. ඊයේ පෙරේදත් කයිවාරු ගැහුවා බැසිල්ගේ අයවැය පළවෙනි අයවැය රටේ ආර්ථිකය කෙලින් හිටවන අයවැය කියලා. හැබැයි අපි දන්න බැසිල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ මුදල් විසුද්ධිකරණය පිළිබඳ දැනටමත් උසාවිවල නඩු තියෙන එවැනි චෝදනාවලට ලක් වෙච්ච කෙනෙක්. ලෝකේ ඉන්න එකම මුදල් ඇමතිවරයා එහෙම. මනි ලොන්ඩරින් වලට උසාවියේ නඩු තියෙන පුද්ගලයෙක් මුදල් ඇමති කරපු එකම රට ලංකාව. එහෙම ගත්තම ඒක ගිනස් වාර්තාවක්. මොකද ලෝකේ කොහෙවත් රටක මුදල් ඇමතිවරු මෙහෙමපත් කළා නැහැ. එහෙව් මුදල් ඇමති කෙනෙක් පත් කරාම රටේ ආර්ථිකය හරියනවා බඩු මිල අඩු වෙනවා කියලා කිව්වා. නමුත් ආපු ගමන් හාල් මිලත් වැඩි වුණා. දැන් ගත්තොත් හැමදේම මිල වැඩි වෙලා තියෙනවා. ලිට්‍රෝ ගෑස් එක රුපියල් 1493ට තිබුණේ 2750ට. ඒ කියන්නේ 1257කින් වැඩි කරා. 184කින් වැඩි කරා. ලාෆ් ගෑස් එක 1347කින් වැඩි කරා 2840යි. දෙගුණයක් වගේ මුදලකින් වැඩි වෙලා තියෙනවා. සිමෙන්ති රුපියල් 93කින් වැඩි කරලා දෙනවා. පාම් පිටි රුපියල් 10කින් වැඩි කරලා තියෙනවා. කිරිපිටි කිලෝග්‍රෑම් එක රුපියල් 250කින් 126කින් වැඩි කරලා 1195යි. කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එක 380ට තිබුණේ රුපියල් 480යි. රුපියල් 100කින් වැඩි කරලා 126කින් වැඩි කරලා තියෙනවා. දැන් මේ වෙනකොට අද උදේ ආපනශාලා හිමියෝ තීරණය කරා ආප්පයක් රුපියල් 10න් වැඩි කරන්න, කිරිතේ එකක් රුපියල් 10න් වැඩි කරන්න, බත් පැකට් එකක් රුපියල් 10න් වැඩි කරන්න. හෙට වෙනකොට පාන් රත්තලත් රුපියල් 5න් වැඩි වෙනවා. බනිස් ගෙඩිය මාළු පාන් එක හැම බේකරි නිෂ්පාදනයක්ම අනිවාර්යෙන් වැඩි වෙනවා. ගෑස් වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම කෑම බීම හැම දෙයක්ම මිල වැඩි වෙනවා. නිෂ්පාදන වියදම් වැඩි වෙනකොට අනිකුත් හැම භාණ්ඩයක්ම මිල වැඩි වෙනවා.
තෙල් මිලත් මේ ඇස්සේ වැඩි වුණොත් කොරේ පුට්ට මරේ කියලා ජනතාවට පැදුරෙන් බිමට තමයි වැටෙන්න වෙන්නේ. අලිමදිවට හරක් කියලා දැන් මේ ආණ්ඩුව කිරිපිටි ගෑස් විතරක් නෙමෙයි මේ ගත්ත තීන්දුව తీරනත් එක්ක ආප්පේ කිරිතේකෙත් මිල වැඩි වෙනවා. නිකෝ ආර්ථික ඔස්තාත්ලා කෝ ආර්ථිකය හදනවා කියපු මහ ලොකු න්‍යායචාර්යවරු බන්දුලුන් ගුවන්විදුලි මහත්තයාගේ උණ්ඩුකු පුච්චි ආර්ථික න්‍යාය කෝ එතුමා නිකන් පැත්තකට විසි කරපු තම දොයිතෙකුටවත් ගණන් ගන්න නැති ඇමති කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. ගොඩක් තීන්දුව తీරන ගන්නේ වෙනම තැනකින්. අපිට මතකයි සීනි පිළිබඳ තීන්දුව ගත්තේ කොහෙන්ද? රුපියල් 50ට සීනි බද්ද ආනයනික සීනි කිලෝයක බද්ද වැඩි කරා. මාස දෙක තුනකින් එකපාරටම සීනි 725ට බද්ද අඩු කරා. ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ජනාධිපති ලේකම් ජයසුන්දර මහත්තයා ඒගොල්ලෝ තමයි තීන්දුව ගත්තේ. තීන්දුව අරගෙන ලියුම යවනවා වෙළඳ අමාත්‍යාංශයට. වෙළඳ අමාත්‍යාංශ ලේකම්ට යවනවා ඇමතුමාට දැනුම් දෙන්න කියලා. සතුස සභාපතිට යවනවා මේ ගානට තීරණය කරන්න කියලා. ඉතින් ඒ ගත්ත තීන්දුව తీරනත් එක්ක තමයි මහා දැවැන්ත සීනි බදු වංචාවක් සිද්ධ වුණේ. දැන් මේ සීනි බදු වංචාව පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණන වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේ විගණන ප්‍රශ්න ටික ජනාධිපතිවරයාට, මුදල් ඇමතිවරයාට, සතුස සභාපතිවරයාට යොමු කළා තියෙනවා. ඒ වාර්තාවේ ඉතා පැහැදිලිව තියෙනවා මේ සීනි වල බදු වෙනස් කිරීම නිසා වෙච්ච පාඩුව පිළිබඳ. අපි පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ ප්‍රශ්න කරා. මුදල් අමාත්‍යාංශයෙන් වාර්තාවක් නිකුත් කරා. දල වශයෙන් කෝටි 1500ක පාඩුවක් තියෙනවා කියලා එදා එතන හෙළිදරව් වුණා. දැන් මේ විගණන වාර්තාව ඉතා පැහැදිලිව විස්තරාත්මකව ඒ පාඩුව සඳහන් කරලා තියෙනවා. ඒ ගත්ත තීරණයත් එක්ක කිලෝග්‍රෑම් මිලියන සාමාන්‍යයෙන් ගත්තොත් මාසයකට ගෙන්නන ගානට වඩා අසීමිත ලෙස සීනි ආනයනය කිරීමක් ඒ කාලය තුල සිද්ධ වෙලා තියෙනවා. එතෙන්දී බදු අඩු කරාට පස්සේ පහුගිය පෙබරවාරි මාස 28 දක්වා පමණක් මේ දක්වා නෙමෙයි. ඒ බදු අඩු කරපු ඔක්තෝබර් මාසේ 14 වෙනිදා ඉඳලා මේ අවුරුද්දේ පෙබරවාරි 28 දක්වා පමණක් කිලෝග්‍රෑම් මිලියන 277ක් සුදු සීනි විතරක් ගෙනල්ලා තියෙනවා. දුමුරු සීනි කිලෝග්‍රෑම් මිලියන 59ක් ගෙනල්ලා තියෙනවා. අපි කවුරුත් දන්නවා මේ ජාවාරමෙන් වැඩිම හම්බ කරේ විල්මා ට්‍රේඩින් කම්පැනි කියන ආයතනය. අතිජාත මිත්‍රයා, යාළුවා, හිතවතා. සාමාන්‍යයෙන් විල්මා කම්පැනිය මාසයකට ගෙන්නන්නේ මෙට්‍රික් ටන් 2105යි. ඒක තමයි සාමාන්‍ය තත්ත්වයක් යටතේ ආනයනය කරන සීනි ප්‍රමාණය. හැබැයි මේ කාලේ විතරක් බදු අඩු කරාට පස්සේ මෙට්‍රික් ටන් 27823ක් ගෙනල්ලා තියෙනවා. 1222කින් වැඩි කරලා තියෙනවා. විල්මා ට්‍රේඩින් කම්පැනිය සීනි ආනයනය කිරීම 1222කින් ඒ කාල සීමාව තුල වැඩි කරලා තියෙනවා. ඉතින් මේක බරපතල ප්‍රශ්නාර්ථයක්. කොහොමද මේ කම්පැනිය විතරක් මේ 725 බද්දට ගෙන්නන සීනි වලින් 45ක ප්‍රමාණයක් ආනයනය කරේ. ඒව තමයි පහුගිය දවස්වල අර ගබඩාවල තොග පිටින් අපි දැක්කේ. ඉතින් අන්තිමට මොකක්ද උනේ? මාස ගාණක් ඒ ගබඩාවල රැස් කරලා තිබිච්ච සීනි ආණ්ඩුව ගිහිල්ලා ඒ ගබඩා ටික හිස් කරලා දුන්නා. කවුරුත් දන්න දෙයක් තමයි මාස ගාණක් එකතැන ගබඩාවල සීනි තිබ්බම සීනි තෙත ගහනවා. ඉතින් ආණ්ඩුව අන්තිමට කරලා තියෙන්නේ මොකද්ද? ගබඩාවල තෙත ගහලා තිබිච්ච සීනි ටික අයින් කරලා ඒවා සතුසට සම්පකාරයට දීලා අර කොම්පැනි කාර්යයන්ගේ ගබඩා ටික හිස් කරලා දුන්නා. තෙත සීනි ටික සතුස සම්පකාරය හරහා විකුණලා දෙන්න. දැන් සීනි වලට පාලන මිලක් දැම්ම. රුපියල් 122යි 125යි කියලා පාලන මිලක් දැම්ම. දැන් කොහෙද මිලට තියෙන්නේ? සතුස ෆුඩ් සිටි වල සීමිත ප්‍රමාණයක් සීනි එහෙම ගන්න පුළුවන්.
හැබැයි ඒත් ගන්න තියෙන්නේ සීනි කිලෝ 2යි. උපරිම පොලිමේ ඉඳලා සීනි කිලෝ 2යි. හැබැයි සාමාන්‍ය සිල්ලර කඩේකින් අපි සීනි කිලෝ එකක් ගන්න ගියොත් රුපියල් 139යි, 140යි, 150යි. ගියා මුදලාලි අහන මොන සීනිද ඕනේ? ගෝනි දෙකේ තියෙනවා සීනි වර්ග දෙකක්. අර තෙත ගහපු සීනිත් තියෙනවා. එහෙම නැති සීනිත් තියෙනවා. මොන සීනිද ඕනි කියලා අහනවා පාරිභෝගිකයෙක්. පාරිභෝගිකයට මේක තෙත ගහලාද නැද්ද කියලා එකපාරට තේරෙන්නේ අඩු සීනියක ඉල්ලන. ඉතින් සීනි වලට පාලන මිලක් දැම්මත් ඇත්තටම අද ඒ පාලන මිල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ සීනි මගඩියක් ඇති උනේ ආණ්ඩුව අත්නොමතක විදියට සීනි වල බද්ද වෙනස් කරපු හින්දා. මේ ඔලොමොට්ටල තීන්දුව ගත්ත හින්දා. අදත් ඒකේ උපරිම වාසිය ලැබුවේ ඒ කම්පැනි කාර්යය. ඒකෙන් රජයට අහිමි වූ බදු ආදායම මේ විගණන වාර්තාවට අනුව කියනවා අහිමි වෙච්ච බදු ආදායම සුදු සීනි වලින් විතරක් රුපියල් කෝටි 1381ක්. රතු සීනි වලින් රුපියල් කෝටි 295ක්. සතොසට වෙච්ච පාඩුව. ඒ කියන්නේ වැඩි මිලට මේ කම්පැනි කාර්යයන්ගෙන් සීනි මිලදී ගත්ත හින්දා සතොසට වෙච්ච පාඩුව රුපියල් කෝටි 9ක්. එහෙම ගත්තම සුදු සීනි වලින් දුඹුරු සීනි වලින් සතොසෙන් වෙච්ච මුළු පාඩුව ගත්තොත් ආණ්ඩුවට වෙච්ච පාඩුව රුපියල් කෝටි 1685යි. පෙබරවාරි මාස 28 වෙනිදා දක්වා පමණක්. එතනින් එහාට 725 අඩුබද්දට තමයි සීනි ආනයනය කරේ. එහෙම ගත්තම මේ පාඩුව කෝටි 4000ක් විතර වෙනවා. ඉතින් මේ වගේ වැරදි තීන්දුවත් එක්ක තමයි පුද්ගලික සමාගම් ලාභ ලැබෙන්නේ. මේ ලාභයෙන් 45ක් විතර අපරන් තියෙන්නේ විල්මා ට්‍රේඩින් කම්පැනි. ආණ්ඩුවට පාඩුයි, ජනතාවටත් පාඩුයි, කම්පැනියට ලාභයි. ඒ කම්පැනියත් ඔක්කොම නෙමෙයි විල්මා කම්පැනිය තමයි වැඩිපුර ලාභ ලබන්නේ. ඉතින් අද මේ තත්ත්වයේ තුල ජනතාවට තවදුරටත් ජීවිතේ ගැට ගහ ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. අද අපි ගත්තොත් බස්නාහිර පළාතේ 75ක් විතරම ගෙවල් වල පාවිච්චි කරන්නේ ගෑස්. අනිකුත් පළාත්වල දිස්ත්‍රික්කවල මේක ටිකක් වෙනස්. නමුත් බස්නාහිර පළාතේ ඇත්ත තත්ත්වය මේක. ගෑස් සිලින්ඩරේ 1493 තිබිච්ච එක 2750ට වැඩි වෙනකොට කොහොමද මේක දරාගන්නේ? ඒ බර දරා ගන්න ආණ්ඩුව මොනවද දෙන සහන? කිසිදු පිළිසරණක් නැහැ. රුපියල් 2000ක් තමයි පහුගිය කාලේ අර අඩු ආදායම් ලාභින්ට දෙනවා කියලා කිව්වේ. ගෑස් සිලින්ඩරේම 2750ක් වෙනවා. බඳුළු ගුණවන්ත රුපියල් 2000න් ජීවත් වෙන්න පුළුවන් කො මාසයක්. හැබැයි ගෑස් සිලින්ඩරේම 2750ක් වෙනවා. කොහොමද ජීවත් වෙන්නේ? ඉතින් මේ වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අද ආණ්ඩුවක් නැහැ. පාලනයක් නැහැ. ගෑස් නැති වුණාම මිනිස්සු ගෑස් ලිබ පාවිච්චි කරන විදිහ. මොකද ගෑස් ගන්න බෑ. දර තමයි ගෑස් වලට දාන්න වෙන්නේ. මේ ගෑස් ලිප දර දාලා තමයි පත්තු කරන්න වෙන්නේ. මෙතෙන්ටපත් වෙන තැනට දැන් රටමපත් වෙමින් තියෙනවා. මේ වැඩි වෙන ගෑස් බිල දරා ගන්න බැරි වුණාම ඉතින් අද ආණ්ඩුව මේ භූමිකාවෙන් ආණ්ඩුවේ වගකීමෙන් ඇත්තටම ඈත්ලා තියෙනවා. මේකේ වැඩිම ලාභ ලබන්නේ කම්පැනි කාරයෝ. ඒගොල්ලන්ට ඕන විදිහට තමයි රට පාලනය වෙන්නේ. ඉතින් රටේ ජනාධිපතිවරයෙක් මොකටද? කැබිනට් මණ්ඩලයක් මොකටද? හාල් මිල තීරණය කරන්නේ මෝල්ලිමියෝ නම් කැබිනට් එක මොකටද? කිරිපිටි ගෑස් සිමෙන්ති මිල තීරණය කරන්නේ කම්පැනි කාරයෝ නම් කැබිනට් එකක් මොකටද? ජනතාවගෙන් බදු මුදල් වලින් කැබිනට් එක නඩත්තු කරන්නේ අපරාධ. තේරුමක් නැහැ. නිකන් පඹයෝ ගන්නටපත් වෙලා තියෙන්නේ. ඉතින් මිල තීරණය කරන්නේ ඔක්කොම එහෙන්නේ. ඉතින් ආපනශාලායිමියෝ කියනවා දැන් කිරිත එක රුපියල් 10න් වැඩි කරනවා කියලා. ආණ්ඩුවට පුළුවන් නවත්තන්න. බෑ. හෙට වෙනකොට බේකරිමියෝ කියනවා රුපියල් 5කින් පාන් වැඩි කරනවා. බන්දුල ගුණන්දට පුළුවන් නවත්තන්න. ජනාධිපතිතුමාට පුළුවන් නවත්තන්න. කැබිනට් මණ්ඩලයට පුළුවන් නවත්තන්න. බෑ. ඇයි මේ පාලනය අතහැරලා තියෙන්නේ? පාලනයක් නැති රටේ අද පාලනය අතහැරලා තියෙන්නේ. මිල පාලනය අතහැරලා තියෙන්නේ.
දේපල වල අයිතිය අතහැරලා තියෙන්නේ. ඒ නිසා තමයි දේපල විකුණන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. රටේ ජාතික සම්පත් දේපල ඒවා අයිතිය අද අතහැරලා තියෙනවා. ඒවා අද කුණු කොල්ලේට විකුණන තත්ත්වයට වැටලා තියෙනවා. මිල පාලනය අතහැරලා තියෙනවා. ඒවා වෙන වෙන අය තීරණය කරන තැනටපත් වෙලා තියෙනවා. නිසා නිකන් අපරාධ කැබිනට් මණ්ඩලයක් පාලනය වෙන්නේ. ආණ්ඩුවක් මොකටද? ආණ්ඩුවක් තියෙන රටේ ජනතාවට සහන දෙන්න. ජනතාව යම්කිසි පීඩාවකටපත් වෙනවා නම් ඒකෙන් මුදා ගන්න තමයි සමනයටපත් කරන්න තමයි ආණ්ඩුවක් තියෙන ආණ්ඩුවේ වගකීම වෙන්නේ. ඒ ආණ්ඩුව අද මුළු මනින් මේ වගකීමෙන් අයින් වෙලා තියෙන්නේ. ආණ්ඩුව මොකද්ද කරන්නේ? ආණ්ඩුව අද පැන්ඩෝරාවල ගණදුණු කරමින් ඉන්නවා. එහෙ සෙල්ලම් කරනවා. ඒ ඩොලර් කීයක් තියනවද? ගිණුමේ කොච්චරද? ඒව තමයි ආණ්ඩුවේ අද වෙලා. පහුගිය කාලේ කරපු හොරකම් දූෂණ මිනිමෙරු ඒවෙන් කොහොමද නිදහස් වෙන්නේ? ඒකට තමයි ආණ්ඩුව අද මැදිහත් වෙන්නේ. අද ආණ්ඩුවේ භූමිකාව වෙලා තියෙන්නේ පරණ හොරකම් දූෂණ වංචා වහගන්න එක, නඩුවලෙන් නිදොස් කොට නිදහස් කරගන්න එක මිසක් ජනතාවගේ පීඩාව සමනයටපත් කළා බඩු මිල පාලනය කරන එක හෝ දේපල ආරක්ෂා කරන එක නෙමෙයි. එතනින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තියෙන්නේ. එහෙම වුණාම රටේ පාලනයක් නැහැ. ජනාධිපතිවරයා කොච්චර කිව්වත් එක රටක් එක නීතියක් කියලා එහෙම එකක් මහ පොළොවේ නැහැ. ඒක දැන් මුළු රටම දන්න දෙයක්. මුළු රටේ සමස්ත ජනතාව අත්විඳින දෙයක්. ජනාධිපතිවරයාගේ පාලනය ආණ්ඩුවේ පාලනයෙන් තොරව තමයි දැන් සියලු දේවල් සිද්ධ වෙන්නේ, සියල්ල තීරණය වෙන්නේ. මේක හරියට අර කුඹුර රකින්න ඉන්න පඹය ගහලා තිනවනේ. හැබැයි සත්තු එනවා මේ වත්තේ තියෙන පළදාව කන්න. සත්තු ඇවිල්ලා පඹයව බියවද්දලා පළදාව කාලා යනවා වගේ වැඩක්. අද ඒ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. කොම්පැනි කාරෝ ඇවිල්ලා මිල තීරණය කරනවා. ඉතින් ආණ්ඩුව අර පඹයගේ තත්ත්වයට ගහන්නට වැටලා තියෙන්නේ. ඇඟෙන් කටින් කොච්චර කයිවරු ගැහුවත් කුෂ්කර්ම ඇමති, වෙළඳ ඇමති අද ඒගොල්ලන්ගේ රාජකාරියක් නැහැ. ඉතින් වෙළඳ ඇමති මිල තීරණය කරන්නේ නැත්තම්, මිල පාලනය කරන්නේ නැත්තම් වෙළඳ ඇමතිගේ භූමිකාව මොකද්ද? රුපියල පාලනය කරන්න බැරි නම් මුදල් ඇමතිට මුදල් ඇමතිගේ භූමිකාව මොකද්ද? කඩන් වැටෙන රුපියල පාලනය කරගන්න බැරි මුදල් ඇමතිගේ භූමිකාව මොකද්ද? කඩන් වැටෙන ආර්ථිකය නතර කරන්න බැරි නම් කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිගේ භූමිකාව මොකද්ද? ඒවාද මුළුමනින්ම අතහැරලා තියෙන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ මේක හරියට පඹය බියවද්දලා සත්තු ටික පළදාව කනවා වගේ වැඩක් කියලා. ඒ තත්ත්වයට වැටලා තියෙන්නේ. ඒ නිසා රටේ ජනතාව මේකෙන් මහත් විපතට පීඩාවටපත් වෙනවා. ඒ පීඩාව තව තවත් එන්න වැඩි වෙනවා. මේ ගෑස් කිරිපිටි වැඩි කරපු ගමන් අනිවාර්යයෙන්ම හැම දෙයක්ම ආපහු මිල වැඩි වෙනවා. දෙගුණ තෙගුණකින් සියලු දේවල් භාණ්ඩ හා සේවාවන් මිල වැඩි වෙනවා. ආදායම් වැඩි වෙන්නේ නැතුව මුදලේ තමන්ට ලැබෙන ආදායමේ මූර්තගයත් තවත් කඩන් වැටෙන තත්වයක් යටතේ, උද්දමනය වැඩි වෙන තත්වයක් යටතේ ජනතාවගේ ආර්ථික බර තවත් ඊටාම අමාරු අසීරු තත්වයකටපත් වෙනවා. ඒ නිසා අපි රටේ ජනතාවට කියන්නේ දැන්වත් මේක හරියට තේරුම් ගන්න. මේ පාලනයේට මේ රටේ ආර්ථිකය හදන්න නෙමෙයි, අලුතෙන් හදන්න නෙමෙයි, තියෙන ආර්ථිකයවත් හරියට පාලනය කරගන්න බෑ. ඒක තමයි දැන් මේ උප්පු වෙලා තියෙන්නේ. ඒ නිසා මේක වෙනස් කළ යුතු වෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න වහාම ජනතාව ඒකරාශී විය යුතු තියෙනවා. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ජනතා ද්‍රෝහී පාලනයට එරෙහිව පෙළගැහෙන්න, මේ කඩන් වට්ටවන ආර්ථිකයේ කඩන් වට්ටවන ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙන්න, මේ තත්ත්වය වෙනස් කරන්න පෙළගැහෙන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. හොඳයි, මේ කරුණු ටික තමයි තියෙන්නේ. ඊට අමතරව මොනවා හරි තියෙනවා නම් ඒ සඳහා අවස්ථාවක්. පක්ෂයේ අදහස වෙන්නේ 2014 ඉබකට පැවති ආණ්ඩුව ඒ කරපු තාන දෙකේ ක්‍රමය අවශ්‍ය කරා තිබුණ ක්‍රමය. ඒක ක්‍රමයට තියෙන අපිට පැහැදිලි කියන්නේ මේ අවස්ථාවේ
ජනතාවට උගලා ගන්න බැරි ආර්ථිකයේ ඒ ජීවන ඉලක්කය තියෙනවා. කොහොමද පක්ෂය හැටියට මොකද ඉන්නේ? මම දැක්ක ඊ ජනාධිපතිතුමා අර හමුදා උත්සවයේදී කිව්වා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා, ඡන්ද ක්‍රමය වෙනස් කරනවා, එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් ඇත්තටම දැන් මේ රටේ ජනතාවට ව්‍යවස්ථා පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. ව්‍යවස්ථා වෙනස්කම් ඕනි කිව්වා. ඒ සඳහා ජනාධිපති බලය දුන්නා. ඊට පස්සේ 19 අහෝසි කරා. ජනාධිපතිවරයාට තියෙන බලතල මදි. තව බලතල ඕනි කිව්වා. ඒකාධිපති බලතල තියෙන 20 වෙනි සංශෝධනය සම්මත වුණා. ඊට පස්සේ මොකද උනේ? ජනතාවට සෙතක් වුණාද? එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වුණාද? දූෂිතව මංකොල්ලකාරයන්ට දඬුවම් දුන්නාද? වංචාව දූෂණය නතර වුණාද? රටේ ආර්ථිකය ශක්තිමත් වුණාද? ජනතාවගේ ප්‍රශ්න විසඳුණාද? මොකක්වත් උන්නේ නැහැ. 3-2 බලයකුත් උන්නේ. ඒත් මොකක්වත් උන්නේ නැහැ. 20 ගෙනල්ලා විධායක බලය ශක්තිමත් කරා. 3-2 බලයක් දුන්නා. ඒත් වැඩක් උන්නේ නැහැ. ඒ විවස්ථා මැතිවරණ ක්‍රම වෙනස් කිරීම එහෙම නෙමෙයි ජනතාවගේ ඇත්ත ප්‍රශ්න. දැන් මේ පාන් කියා ගන්න බැරුව ඉන්නේ. ලිබපත්තු කරගන්න බැරුව ඉන්නේ. එහෙම වෙලාවෙ තමයි මේ ඡන්ද ක්‍රමයක් ගැන කතා කරන්නේ. ඇත්තම ගත්තොත් ලෝකේ තියෙන හොඳම ඡන්ද ක්‍රමය තමයි ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමය තමයි සමානුපාතික ඡන්ද ක්‍රමය. ඒක තමයි අපේ රටේ පෞද්ගලික කාලය තුල ක්‍රියාත්මක වුණේ. සමානුපාතික ඡන්ද ක්‍රමේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ගොඩක් තියෙනවා. ඒ ලක්ෂණ අනුව තමයි ලෝකේ ගොඩක් රටවල් ඒ ක්‍රමය අනුගමනය කරන්න දැන් පෙළඹෙමින් තියෙන්නේ. ඉතින් අපේ රටේ ඇත්තටම අද ගත්තොත් ඡන්ද ක්‍රමේ විකෘතියක් ඇවිල්ලා තියෙනවා. පළාත් පාලන ආයතන වලට එක ඡන්ද ක්‍රමයක්, පළාත් සභාව වලට තව එකක්, පාර්ලිමේන්තුවට තව එකක්. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නෙම විධායක ජනාධිපති ක්‍රමයක් එක්ක. සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් වෙනවා නම් විධායක ජනාධිපති ධූරයත් අහෝසි වෙන්න ඕනේ. දැන් එහෙම වෙන්නේ නැතුව තමයි එහෙම් මෙහෙන් මේකට පැලස්තර දාන්නේ. වෙනවා නම් වෙන්න ඕනි දේ තමයි විධායක ජනාධිපති ධූරයත් සමානුපාතික ක්‍රමයක් එකට තියලා තමයි ඡන්ද ක්‍රමය සලකන්න ඕනි. පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශ සභා සියලු ආයතන සඳහා එකම මැතිවරණ ක්‍රමයක් රට තුල ක්‍රියාත්මක වෙන්න ඕනි. නමුත් එහෙම එකක් සාකච්ඡා වෙන්නේ නැහැ. තමන්ට වාසි, තමන්ට බලය පවත්ව ගන්න පුළුවන් ක්‍රමය මොකක්ද? අන්න ඒ ක්‍රමයක් හඳුන්වලා දීලා ඒකෙන් ගොඩ එන්න තමයි මේ හදන්නේ. බඩු මිල වැඩි වෙලා, ගොවි ප්‍රශ්න වැඩි වෙලා, ජනතාව පීඩාවටපත් වෙලා ඉන්න වෙලාවේ ආණ්ඩුව කල්පනා කරනවා ඡන්ද ක්‍රමෙන් ගේමක් ගහලා බලය තියාගන්න පුළුවන්ද කියලා. ඕක තමයි තියෙන්නේ. අපිත් පේනවා සාකච්ඡාවල අරමුණ වෙලා තියෙන එක. දැන් ජනතාව මේ ආණ්ඩුවට විරුද්ධයි. මේ ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළගැහෙනවා. ඡන්දෙ දීපු බහුතරයක් ජනතාවත් අද ආණ්ඩුවට එරෙහිව ඉදිරියෙන්ම පෙළගැහෙනවා. දැන් ආණ්ඩුව කල්පනා කරනවා මේ තියෙන තත්ත්වය අනුව Tamanට අවාසි. නිසා ඡන්ද ක්‍රමය ඇතුලේ මොකක් හරි ගේම් එකක් ගහලා ජේ.ආර්. ජයවර්ධන ගහපු ගේම් එක වගේ ගේම් එකක් ගහලා පුළුවන්ද Tamanගේ බලය අල්ලන් ඉන්න කියලා. හැබැයි අපි දකිනවා ඔය මොන සෙල්ලම් දැම්මත් දැන් ජනතාව මේක තේරුම් අරන් ඉවරයි. ඒ නිසා ව්‍යවස්ථා ඡන්ද ක්‍රම ගැන ජනතාවට කියලා ජනතාව රවට්ටන්න අපෝ ජනතාව ඉඩ තියන්නේ නැහැ. ජනතාවට දැන් තියෙන්නේ ජීවත් වීමේ පරපතල අභියෝගයක්. හොඳයි, එහෙනම් අවසන් කරමු. බොහොම ස්තුතියි සියලු දෙනාට.